සාකච්ඡා කරන්න සවන කතා කරන්න. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ වෙනද වගේම සක්මන පර්යංකය කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. සක්මන වම දකුණු වශයෙන් පටන් අරගෙන ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් පියරෙන් පියරෙන් නිරීක්ෂණය වෙනවා. බර මාරුවෙන් මාරුවට බර මාරු වෙන ආකාරයත් ඉතා සැහැල්ලු සක්මනක් සෑමදාම සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. විශේෂයෙන් කියන්න තියෙන ස්වාමීන් වහන්සේ සක්මනේදී මේ දවස්වල සාරියක් උඩ සක්මන කරනවා වගේ තමයි ස්වාමීන් වහන්සේ දැනෙන්නේ. ඉතා සිනිඳු දුහුල් සාරියක් උඩ ඇවිදිද්දි දැනෙන ස්වરૂපය තමයි මුළු යටිපතුලට සහ මුළු කයටම දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒක හිස් මුදුනත් එක්ම දැනෙනවා. ඒක ටිකක් විශේෂයි ස්වාමීන් වහන්සේ. මේ දැනීම අනිත් දවස්වල අපි දැන් පුළුන් ගොඩක් උඩ ස්පොන්ජ් එකක් මත ඇවිදිනවා වගේ දැනුණු දැනීම් වලට වඩා මේ අමුතුම දැනීමක් ස්වාමීන් වහන්සේ. ඒක විශේෂ නිසා තමයි ස්වාමීන් වහන්සේ මම කියන්න කියලා හිතුවේ. සෑම දවසම පා වෙනවා වගේ සක්මන කෙරෙන්නේ. වේදනාවන් ඒක කම්පන චංචල ඒව මුකුත්ම නැහැ ස්වාමීන් වහන්සේ. පමණක් වෙලාවට සිතුවිලි එනවා. ඒ සිතුවිල්ල ගොඩක් වෙලාවට එන සිතුවිලි අතීතයේ සිතුවිලි ස්වාමීන් වහන්සේ. ඒක කියන්නේ දිගට යන්නේ නැහැ. එන දේ ඒ මොහොතේම ආවක් බව දැන ගන්නවා. ඒක හැසිරෙන ආකාරය දැන ගන්නවා. ඒක නැවත යන විදියක් දැන ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒ විදියයි ස්වාමීන් වහන්සේ සක්මන පර්යංකය ස්වාමීන් වහන්සේ එහෙම මියුට් කරන්න. එහෙන් අප් සවුන්ඩ් එකක් නේ. හරි. සක්මනේ කියන්න කරුණු දෙකක් නෝට් වුණා කතා කරගෙන යද්දී. එකක් තමයි ඔය සිනිඳුවට දැනෙනවා කියන එක. ඒකට හේතුව තමයි වැඩිපුර කයේ සංවේදීතාවය වැඩි වෙන නිසා වෙනදට දැනුණට වැඩිය වෙනදා ස්පොන්ජ් කැල්ලක් වගේ එහෙම නැත්නම් සිනිඳු කොටයක් නිකන් කොටයක් වගේ යනවා දැනෙනවා කියන එක. දැන් ඊට වැඩිය සංවේදීතාවය වැඩි වෙන නිසා තමයි අර විදියට සිනිඳුවට පේන්නේ. ඉතින් ඒ සිනිඳුවට පේන එකට හිත ගියාට පස්සේ ඒකට නිකන් අතිනුත් ටිකක් හිත දානවා. ඒ හින්දා තමයි ඒකට දුඹුරු පාටක් ගහන්නේ. ඒ දුඹුරු පාට කියන එකේ අත්දැකීමක් නැහැ ඇත්තටම. ඒක හිතෙන් එන සංස්කාරයක්. ඒ ඇරෙන්න අර සිනිඳු සංවේදනාව දැනෙනවා කියන එක අවසරයි ස්වාමීන් වහන්සේ. සමහරවිට දුඹුරු පාට නෙවෙයි ස්වාමීන් වහන්සේ, දුහුල්. ඒ කියන්නේ එච්චරට සිනිඳුම ඒ වචනේ පාවිච්චි කරේ ස්වාමීන් වහන්සේ දෙන්නේ. වර්ණයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. හරි. සමාවෙන්දුනේ මගේ වයසයි කන් ඇහෙන්නේ. හරි. එහෙමනම් එහෙම පාටක් එකට ආවේ නැත්තම් ඒක හොඳයි. දුහුලට දැනෙනවා කියලා කියන්නේ හිතේ සංවේදීතාවය වැඩි වුණා කියන එක. හිතුවිලි ගැන කතා කරපු එකේ ඒ හිතුවිලි එනවා යනවා දකින්න එක හොඳයි. මම එතනදී අහන්න කැමති ඒ හිතුවිලි ආපුවම හිතුවිලි වලට හිතාමතා සතිමත් වෙනවද නැද්ද කියලා. හිතාමතාම සතිමත් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ එනවා එන දේ බලනවා ආයි නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ආයාසයෙන් යමක් කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එන හිතවිලි නිකන් කැමරාව අටවලා තියෙද්දි කැමරාවට අහු වෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඒ ඔය කියපු ආකාරයට සිද්ධ වෙනවා නම් ඒක බොහොම හොඳයි. මොකද ඒකෙන් පෙන්눔 කරන්නේ මේ එනේ කිසිම දෙයක් ඒ ආකාරයට තමයි ස්වාමීන් වහන්සේ. අල්ලගන්න බලන්නේ නැහැ මේ ඒවා ඇති වෙවි නැති වෙවි අනේකට හිත පොඩ හැදෙනවා කියන එක තමයි.
ඒ හින්දා මේ ඒ දෙක තමයි මට එකතු කරන්න තිබුණේ විශේෂයෙන් ওই දුඹුරු කතාව. මේක දුඹුරු කතාවක් නෙමෙයි හින්දා ගොඩක් හදන්න දෙයක් නැහැ ඒකේ. අපි පර්යන්කේ පර්යන්කේට යා. එන්න සව. ස්වාමීන් වහන්සේ එතන පොඩ්ඩක් බ්‍රේක් වුණා ස්වාමීන් වහන්සේ. ඔව් දැන් කියන්න බෑ. ස්වාමීන් වහන්සේ අර ඉතුරු ටික මට ඇහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නෑ මම කිව්වේ ඒ දුඹුරු කතාව හින්දා තමයි මට විශේෂයෙන් කතා කරන්න අවශ්‍ය වෙලා තිබුණේ. ඒ හින්දා එහෙමයි ස්වාමීන්. වැරදි වැටහීමක් නිසා ඒක හදන්න විශේෂ දෙයක් නැහැ. ඔය එහෙමයි යන කියන එක තමයි කියන්න තියෙන්නේ. අපි පර්යන්කයට යන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ පර්යන්කයත් ඒ හිසේ තිත පාදාන්තයත් එක් මෙනෙහි කරද්දී හුඟක් දුරට ස්වාමීන් වහන්සේ මේ වම් මතෙන් දකුණු අතට එනකොටම ස්වාමීන් වහන්සේ මෙනෙහි කිරීම නතර වෙලා තියෙනවා හුඟක් දවසට. ඒක පස්සේ තමයි තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. නැත්තම් ස්වාමීන් වහන්සේ නිින්ද ගිහිල්ලා හොඳටම නිින්ද ගිහිල්ලා නැත්තම් ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්නේ නැතුව ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයට පමණක් දවසට යොමු වෙනවා. අනිත් දවසට ස්වාමීන් වහන්සේ කොන්දේ මැදින් එන වේදනාවට හිත මේ වේදනාවට යොමු වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ විදිහට තමයි ඒ ප්‍රබල වේදනාවක් ආවත් ස්වාමීන් වහන්සේ ඊට වඩා ප්‍රබල විදියට මේ සිතුවිල්ලක් ඇවිල්ලා අර වේදනාවත් යටපත් කරගෙන ඒ සිතුවිල්ල ප්‍රබල වෙන බවත් මේ ඒක නම් ස්වාමීන් වහන්සේ දැනෙනවා ස්වාමීන් වහන්සේ අර වේදනාව යටපත් කරගෙන සිතුවිල්ල ප්‍රබල වෙලා ඇවිල්ලා ඊට පස්සේ සිතුවිල්ල ඉඳලා ආයමත් ස්වාමීන් වහන්සේ ආය වේදනාවට යනවා. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ මේ පර්යන්කය හුඟ දවසට ස්වාමීන් වහන්සේ පර්යන්කය නම් මේ නිින්ද යන පර්යන්කයක් තමයි ස්වාමීන් වහන්සේ හැමදාම තියෙන. තාම අර විරාග මේ එක තමයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. කැම ඒ කියන්නේ පර්යන්කය සක්මන මේ හිතලම කරන සාමාන්‍යයෙන් සක්මන පර්යන්කය කරන්නේ රැයට මං අනිවාර්යයෙන්ම කරන්නේ ඒ කියන්නේ කාලසටහන අනුව මං හදාගෙන තියෙන රැයට දැන් එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ හිතුණු වෙලාවෙම කරනවා. මොකද නැත්තම් රැයට කරන්න පුදුම කම්මැලිකමක් එපා වීමක් තියෙන ස්වාමීන් වහන්සේ. ඒ වගේ තමයි පර්යන්කය ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට දැන් ওই පර්යන්කේ කියවුණා හිතුවිලි වේදනාවලි එනවා කියලා. ඊට අමතරව නිින්දක් තියනවා කියලා කිව්වා. එහෙමයි ස්වාමීන් ඔය කරුණු තුන ගත්තාම පර්යන්කය ඇතුලේ කොච්චර අගයක් දෙන්න පුළුවන්ද නිින්දට, කොච්චර අගයක් දෙන්න පුළුවන්ද හිතුවිලි වලට, කොච්චර අගයක් දෙන්න පුළුවන්ද වේදනාවට. මම කියන්නේ අපි බැලුවොත් ප්‍රතිශතයක් හැටියට ස්වාමීන් වහන්සේ 75ක් විතර නිින්දට ස්වාමීන් වහන්සේ. අනිත් දේවල් තමයි අනිත් 25 තමයි ස්වාමීන් වහන්සේ බෙදලා යන්නේ මේ වේදනාවටයි සිතුවිලි වලටයි. සිතුවිලි ගොඩක්ම අඩුයි ස්වාමීන් වහන්සේ. වේදනාවක් කියන්නේ කොන්දේ වේදනාව පමණයි, වෙන කොහෙවත් වේදනාවක් නැහැ. කියන්නේ සියුම් කම්පන චංචල ස්වාමීන් වහන්සේ කියන්නේ දැනෙන නොදැන තරම්. හැබැයි සාමාන්‍ය ජීවිතයේදී නම් ටිකක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. යටිපතුලෙන් පොඩ්ඩක් ඇඟිලි වලින් ඇඟිලි නියපොත්තයි ඇඟිල්ලයි මැදින් මේ රස්නය පිට වෙන ආකාරයක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඉතාම සියුම් ස්වාමීන් වහන්සේ. හැබැයි ඒවා හොඳයි. මේ එහෙම 75ක් නින්දට තියෙනවා කියන එක දැන් ඔය අනුපාතය අනුව ගත්තොත් කොච්චර කාලයක් ඔය අනුපාතය දැන් තිබිලා තියෙනවද? දැන් තිබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ මාසයකට වැඩි ස්වාමීන් වහන්සේ. ඔය විදිහටම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකේ අඩු වැඩි වීමක් වෙලා නැහැ. අඩු වැඩි වීමක් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. හරි. ඔක කොහොමම කරන්ද? මොකද දැන් ඔය විරාග තත්වයේ තියෙනවා කියලා කියන්නේ හිත අපි දන්නේ ඔක විරාගයක්ද නින්දක්ද එහෙම නැත්නම් සමාධියක්ද එහෙම නැත්නම් මොකද්ද කියලා අපි හරියටම දන්නේ නැහනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒකේ අපිට දැන් තියෙනවා ගණනය කිරීමක් ඇස්තමේන්තුවක් තියෙනවා වැඩිපුර කාලයක් නිින්දේ ඉන්නවා එහෙම නැත්නම් නිින්ද වගේ එකේ ඉන්නවා හැබැයි ඊට අමතරව හිතුවිලි වේදනාවත් වැඩ කරනවා කියලා. එතකොට මේ මුළු කාල පරිච්ඡේදයේම සතිය තියෙනවා කියන එක ඒකෙන් කියවෙනවා. එහෙම සතිය තියාගෙන ඉද්දි දිගටම සිද්ධ වෙන්නේ තව පොඩ්ඩක් අපේ සතිය බහිනවා අපේ තියෙන තව අකුසල් එහෙම නැත්නම් කෙලස් මට්ටම් වලට. ඒ කෙලස් මට්ටම් වලට බහිද්දි තමයි ඔය වේදනාවයි හිතුවිලි ගහගෙන උඩට එන්නේ. එක වෙලාවකට හිතුවිලි ඇවිස්සලා එනවා. ඒ හිතුවිලි ඇවිස්සුනහම ඒ හිතුවිලි වලට සතුටුමත් වුනහම වේදනාව ඇවිස්සෙනවා. වේදනාවට සතුටුමත් වුනහම ආයි හිතුවිලි ඇවිස්සෙනවා. ඔහොම මේ චක්‍රාකාරව ඕක යනවා. චක්‍රාකාරව ඕක යනවා කියලා කියන්නේ පොඩ සම්භාවිතාවයක් තියෙනවා. ඔය 75 නින්ද 70 වෙන්න. 70 එක 65 වෙන්න. 65 එක 60 වෙන්න. ඔහොම ඔය නිදාගෙන ඉන්න පරාසය අඩු වෙනවා. අඩු වෙලා අනිත් නැටුකාරයෝ ටික එන්න පටන් ගන්නවා එළියට. ඉතින් ඒ හින්දා ඔක කොහොමම දිගටම කරන්ඩ ඔය අලුත් කෙලස් මට්ටමක් හාරගෙන එන වෙලාවක්. ඒ හින්දා ඔකට නිින්ද කියලා මේ නිකන් නෝකඩු විදියට බලන්න එපා. නෑ ස්වාමීන් වහන්සේ. දැන් අර අපි අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මේ වගේ කාල පරිච්ඡේදයක් අපි කලිනුත් අත්දැක්කනේ ස්වාමීන් වහන්සේ. ඒතොර අර ගැස්සිලා අවදි වෙනවා, නින්දට යනවා, අර එහෙම කියන එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ. මෙතන ඊට වැඩිය වෙනස් ස්වාමීන් වහන්සේ. මේ අත්දැකීම මේ නින්ද කියන තැන ඒ කියන්නේ ඒකට අකමැත්තකින් හෝ මේ වෙහකින් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒක නින්ද යනවා කියන එක නින්දක් කියන එක තමයි මට දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. අර ගැස්සිලා හැරින එකක් ගැස්සිලා මේ වෙන එකක් කය එක පැත්තකට වැනිලා පහත් වෙලා එහෙම ස්වරූපයක් නෑ සම්න්ට කය ඉතා ඍජුව තියෙනවා සම්හස. ඔව්. එතකොට අපිට ඒක නින්දක් කියලා කියනවද නැද්ද කියන එක අපි පස්සට ඉඳ තියමු. එහෙමයි සම්හස. කය ඍජුව තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් සතිය තියෙනවා. වැඩේ අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒ හින්දා අපි දන්න භාෂාවෙන් ඕක කියන්නේ මේ නින්ද කියලා. කය ඍජුව තියෙන වෙලාවක ඒකේ ප්‍රශස්ත සමාධියක ඉන්න වෙලාවක් තියෙන්නේ. එතකොට ඒ සමාධියේ මොකද වෙන්නේ කියලා බලා ගන්න තරම් සතිය ප්‍රබල නැහැ. එහෙමයි ස්වාමීන් ඒ සතිය ප්‍රබල නැති නිසා සතිය එන්නේ එහෙම නැත්තම් අර තියෙන නින්ද වගේ තත්වයට නොදැනෙන තත්වයට අභියෝගයක් එන්නේ හිතුවිලි වලින්. එහෙම නැත්තම් වේදනාවෙන්. ඒ හිතුවිල්ලක් වේදනාවක් ආවා කියලා කියන්නේ ඔය ඉන්න ප්‍රශස්ත සමාධි මට්ටමේ ඉඳලා යට කෙලෙසයන් වලට බහිද්දි. ගලක් දාපුවාම ඒ ගල හිමීට බහිනවනේ. බහිද්දි ඒ තියෙන රොම් මඩ කඩාගෙන යන්නේ. මඩ වතුරකට දාපුවාම. ඉතින් ඒ වගේ දැන් මේක එහෙම බහිනවා. බහිද්දි අරවා උඩට එන්න පටන් ගන්නවා. ඒවට අහු වෙනවා. එතකොට අපි ඒවට හිතවිලි කියනවා, වේදනා කියනවා. ඉතින් පරණ කතන්දරම තමයි. එතකොට හිතනවා මේ කියන්න දෙයක්වත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ, හැමදාම එක කියලා. එක තමයි හැබැයි වෙනම ලේයර් එකක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා. එසේම වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නදන නෝන. අවසරයි ස්වාමීන් වහන්සේ සමාවෙන්න මම අද කතා කරාට මේ මට කියන්න තියෙන්නේ මේ මට නිින්ද යන්නේ දැන් දවස් දෙකක් වගේ තමයි උනේ නම් මේ සාමාන්‍යයෙන් මම හොඳට කට කපලා නිදා ගන්න එක්කෙනෙක්නේ. ඉතින් නිින්ද යන්නේ නැතුණාම මහා ලෙඩක් වගේ එක. ඇත්තටම ලෙඩකුත් නැහැ. මේක දවල්ට මට මහන්සි ටයර්ඩ් නැහැ. නමුත් නිින්ද යන්නේ නැති එකට හිතේ තියෙන කොනක පොඩි කොස්සක් වගේ එකක්. ඒකයි මං කිව්වේ කතා කරේ. ඔව්. සාමාන්‍යයෙන් ඉතින් දවසට පැය කීයක් විතර භාවනා වෙනවද? පැය 4 තමයි මගේ normal time එක. හැබැයි එකක් තියෙනවා මේ ඊයේ එහෙම භාවනා කරේ නැහැ මම පැය 4ම. මේ
වෙලා තිබිලත් මම අන්තිම පරයන්කයට බෑ කියලා හිතුණා. ඔව්. කවදාකවත් නැතුව පරයන්ක නොකර හිටියා. ඒ කියන්නේ පැය 4ක් කරන්නේ මම සක්මන පරයන්කය හ්ම්. පරයන්කේ 4 වෙනි පැය මට මේ පහුගිය අවුරුද්ද ඇතුළතම එක දවසක් තමයි ඊයේ තමයි උනේ මට බෑ කියලා හිතලා නිකන් හිටියා. හ්ම්. එතකොට ඒ වගේ ඉතින් අවුරුද්දක් තිස්සේ පැය 4 ගෙවල්ලත් වැඩ කරගෙන ඒවා කරපුවාම නැචරලිම විවේකයක් හම්බ වෙනවනේ. එහෙමයි. ඉතින් විවේකයක් හම්බ වෙන නිසා කයට නිදා ගන්න ඕනේ නැති හින්දා කය නිදා ගන්න නැහැ. කයට නිින්දක් අවශ්‍ය නම් තමයි නිදා ගන්න. ඉතින් ඔකට කරන්න තියෙන එකම වැඩේ තමයි හොඳට මහන්සි වෙන්න. මහන්සි වෙනවා කියන්නේ වැඩ කරන්නද? ඔව් හොඳට ඇන්කර් රිදෙන්න මහන්සි ආ වුණාම මම එහෙම කරනවා එක්සර්සයිස් මම ඒ කියන්නේ එක්සර්සයිස් ඒවා නම් කරනවා. නෑ යනවා what else to do? එක්සර්සයිස් නෙමෙයි අපි හිතමු ඇවිදිනවා කියලා පැයක් ඔව්. ඒ පැය ඇවිදින එක පැය දෙකමාරක් ඇවිදින්න. හොඳ කඳු එහෙම නැගලා හොඳට මහන්සි වෙන්න. එතකොට නිින්දයයි. හැබැයි එහෙම ඇඟට වද දෙන්න අවශ්‍ය නැහැ. නිින්ද යන්නේ නැති වෙලාවට නිින්ද යන්නේ නැහැ කියන එකට සතිමත් වෙලා ඉන්න. නිදා ගන්න උත්සාහ කරන්න එපා. සාමාන්‍ය නිින්ද යන්නේ නැති වුණාම ගියාම අපි ඒකට ද්වේෂ කරනවා. ඒ වෙලාවට එනවා හිතුවිලි ටොන් ගණන්. අන්න ඒක තමයි මත් කියන්නේ ඉතින්. නැව් ගන්න. නිදා ගන්න ස්වාමීන් වහන්සේ නිදා ගන්න නිින්ද නැති වෙනකොට හිතවිලි එනවා. ඊළඟට අර ඔළුවෙන් අර දුම වගේ පිට වෙන එක ඒක නොනවත්වාම කන් දෙක අඩු පීඩන තත්ත්වයක් වගේ එක කනක ඇදලා යනවා එළියට. ඊට පස්සේ ඔළුවෙන් යනවා. ඒ වගේ දේවලුත් වෙනවා. ඉතින් ඒක මට හරි ඉස්සර දෙයක් වගේ කරදරයක් කරන් ඉන්නවා මම. දවස් දෙක හැබැයි උනේ ඒක. ඒක තමයි. ඉතින් ඒ කංකේන්ද්‍රී ගාන ගතියනේ තමයි ප්‍රශ්නේ. නැත්තම් ඔය තියෙන ජරාව යද්දී අපි ජරාවට කොච්චර කැමතිද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒ යන්නේකට ඒ යන්නේක Tamanට කරදරයක්ද නැත්තම් පහසුවක්ද සුවයක්ද? ඒක ඇත්තටම සාවිනාස පර්යන්කේදී නම් ඔන්න ඔළුව රිදිරේදී තියෙනවා. ඊට පස්සේ මං පර්යන්කේට වාඩි වුණාට පස්සේ දැන් ඔළුවට එකතු වෙලා ඔළුව කළු ගල් ගෙඩියක් වගේ බර වෙලා තිබිලා ඉවරලා ඊට පස්සේ අර එක්කම නිදහස් වෙනවනේ. ඔළුවේ ඕපන් වෙන මම දන්නේ හරි ෆ්‍රැජයිල් ඔළු කට්ට මගේ. එතකොට මේ ඔළුවේ හිල් ගහලා වගේ යනවා. ඊට පස්සේ වෙලාවකට ඔළුවේ මේ කොටසක් අපලා අයින් කළා වගේ හිතෙනවා. ඒ වගේ ඕපන්ලි යනවා ගොඩාක්. ඊට පස්සේ මට එවලෙම සහනයක් එන්නේ නැහැ. නමුත් මිනිත්තු 10කට වගේ පස්සේ බලනකොට මේ අර ඔළුවේ බරගතිය ඔළුව රිදෙන එක මේ ඔක්කොම නැති වෙලා. ඒ වගේ තියෙනවා. දැන් අද එහෙම දකුණු පැත්තට ඇද්ද මේ මොකක් හරි එකකින් දාලා අදිනවා වගේ දකුණු පැත්ත කණයි ඔළුවේ කෑල්ලකුයි කණයි මූණයි ඔක්කොම ටික දකුණෙන් අදිනකොට වම් පැත්තෙන් නිකන් අඩු පීඩනයක් වගේ කනත් අඟුල් වැටිලා අමුතු දෙයක්. ඉතින් මම බොඩ වෙලා බලන් හිටියා. කකුල් වලින් දකුණු පැත්තෙන්මයි පිට උනේ අද. එහෙම වෙනවා. ඊට පස්සේ සහනයක් තියෙනවා ලොකු. මේ ඔකේ ඔය ඇදෙන ගතිය තියෙනවා කියලා කියන්නේ ඔය අපි කරුණු කාරණා සම්පාදනය කරලා තියෙනවා මේ අපේ තියෙන කුණු ඉවත් වෙන්න. ඒවා සම්පාදනය කරලා එක පැත්තකින් තිබුණත් අනික් පැත්තෙන් ඒක යනවට කැමැත්තක් නැහැ. ඒවා ඒ නිදහස් වෙනවට කැමැත්තක් නැහැ. ඒ හින්දා තමයි ඔය අදින ගතිය තියෙන්නේ. ඒ අකමැති ස්වභාවය නිසා තමයි නිින්ද නැතුව ගියාම කංකේන්ද්‍රී ගන්න. ඉතින් ඒක හැදෙන්න තියෙන විදිහ තමයි මේ යන එකට අපි සාදර වෙන්න ඕන. සාදර වෙලා ඒවා යන්න යද්දි මේ කොහොමද මේ ඇදෙන්නේ මේ ඇදෙනවා කියන එකට පුළුවන් තරම් කිට්ටු වෙලා උත්සන්න වෙලා ආසන්න වෙලා එතන අපි සතුටු සිත පවත්වන්න ඕන. ඒ සතුටු සිතේ පොඩි අඩුවක් තියෙන නිසා තමයි අනිත් පැත්තෙන් උපාදාන කරන්නේ. ඇදෙනවා කියලා කියන්නේ හිර වෙනවා කියලා කියන්නේ මේ ඒක පාෂලි උපාදාන වෙලා. කොච්චර කරුණු කාරණා සම්පාදනය කෙරුවත් මේ අර පොඩි ඇබේ සම්පූර්ණයෙන් ගලවලා නැහැ. ඉතින් ඒක සම්පූර්ණයෙන් ගලවලා ගියා දැම්මට පස්සේ ඔය ඒ වගේ පිට වෙලා යන එක තමන්ට සහනයක් ශාන්තියක් වෙනවා එක පැත්තකින්.
අනික් පැත්තෙන් නිින්ද නැතුව ඒක වෙන්න පටන් ගත්තාම ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒක නිින්දට වැඩිය සපයි කියලා හිතෙනවා. ඉතින් එහෙම ඉද්දි හිතුවිලි එන්නේ ඒ හිතුවිලි දෝරේ ගලන ওই වෙලාවට ඒ දෝරේ ගලද්දී ඒවට අපිට හිතුවිලි ටික එන්න ඇරලා බලන් ඉන්නත් පුළුවන්. එහෙමයි. එහෙමයි සාමාන්‍යයෙන් මම ඒක කරලා බලන්න. මම කඩනොත් මේකට කමටහන් සුද්ධ කරගෙන නම් තියෙනවා. නමුත් ඒ කල් ගියා වැඩි දැන් මාස 4ක් විතර තිස්සේ දැන් ඔළුවෙන් යනවා ඉවරයක් නෑ. ඔය වැඩේ නම් හරියන්නේ නැහැ. ඕකට කන් කෙඳිරි ගන්න ඔය කියපු කතා වලින් කියන්නේ මේකේ ඉවරයක් නැහැ කියන එක. ඒ උනට ඒකට කැමැත්තක් නැහැ. ඒ කියන්නේ මේ අපි නිදහස් වෙනවට කැමැත්තක් නැහැ. කොච්චර තෑගි දුන්නත් වැඩක් නැහැ තෑග බාර ගන්න නැත්තම්. ඉතින් මේ මානසිකත්වය නම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕන. මේ ආයන ප්‍රතිඵලයට කෙනෙහිලි කමක් තමයි අන්තිම වාක්‍ය කියවුනේ. ඔක බලාපොරොත්තු වෙන්න එපා ඔක ඉවර වෙයි කියලා. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. මේක කරදරයක් හැටියට අරන් තියෙන්නේ. මේ කරදරයක් නෙමෙයි මේ ප්‍රතිපදාවකින් එන සාමාන්‍ය මිනිස්සෙකුට ගන්න බැරි ප්‍රතිඵලයක්. ඉතින් කොච්චර සන්තෝෂ වෙන්න ඕනද? එච්චර මිලියන් ගාණක් බිලියන් ගාණක් මිනිස්සු ඉන්නවා. ඔය වගේ තැනකට භාවනාවක් කරලා එන්න පුළුවන් කීයෙන් කීයද? ඕකට කෙනෙහිලිකම් කරන එක එකක් ඒක ආදර සිතින් බාර ගන්න නැති එක කෙලින්ම මේ ධර්මයට සංඝයාට ජීවිතය සම්පූර්ණයෙන් පූජා කරන්නේ නැතිකම. පොඩි සැකයක් හිතේ තියෙනවා. පොඩි කුකුසක් හිතේ තියෙනවා. ඉතින් එහෙම පූජා කරන්න ඕන මේ වගේ ඔතනට ආවට පස්සේ. ඒක තමයි මේ සුඛත කියලා කියන්නේ සතුටු සිත එනවා කියලා කියන්නේ එන සංසිද්ධියට. ඉතින් ඒක මේ ඒ සතුටු සිත ඇති කරගන්න බලන්න පුළුවන් තරම්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. දරුවන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. දරුවන් සරණයි. තරංගනී නෝනා. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දරුවන් මේ සතිමත් භාවනාවේ වෙනද විදිහටම තමයි මේ කකුල බිම තියෙන විට එක විටම කකුල බිම නොයදී තට්ටු කීපයක් විතර තෙරපි බිම වදිනවා වගේ දැනෙනවා. පිටේ වේදනාවක් දැනෙමින් තමයි සක්මන් භාවනාව කරන්නේ. හරි. පරයන්කයක් කියන්න බෑ. සතිමත් වෙන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයට ඔළුවෙන් කන් පෙති වලින් බෙල්ල පිටිපසින් නළලෙන් ශක්තිය පිට වෙනවා. ශරීරයේ තනින් තන පොඩි කොටසක් විතරක් ඝන වෙනවා දැනෙනවා. හොඳටම දැනෙන්නේ බඩ පිට කකුල් ඇටුපතුල නළල වගේ දේවල්. ඊළඟට ස්වාමීන් වහන්සේ කන් වලින් දියරයක් එළියට ගලනවා දැනෙනවා. මේක සාමාන්‍ය වෙලාවටත් එනවා. නිකම් සාමාන්‍යයෙන් සතිමත් වෙනකොට නේ නිකම් ඉන්නකොට උනත්. ඊළඟට ස්වාමීන් වහන්සේ ටිකක් විශේෂයක් හින්දා කිව්වේ අර වෙන දවස්වල මේ හිස ඇතුලේ දැනීම ඇති කරනවා. ඒ කියන්නේ කරනවානේ හිස ඇතුල් පැත්තේ හූරනවා වගේ S2 කට වගේ තැන්වල දැනීම ඇති වෙනවා. ඒක නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ දවස් 5ක්ම හිස ඇතුළට ගියා. හිස පිටුපස හරිය හොඳට ඉඩකඩ තිබුණා. එහි එහාට මෙහාට වෙවි හිටියා. S2 ඇතුළට ගියා. විශේෂත්වය තමයි S2 එහාට මෙහාට හරවන්නත් බැරි වුණා. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ශරීරය ගැන දැනීමක් නැති වෙලා තිබුණා මට. ওই ටික තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔව්. ඒ වෙන්නේ දැන් අපි සතිය වඩාගෙන සියුම් තත්වයන් වලට යද්දී අපේ ස්නායු පද්ධතියේ එක එක ඉන්ද්‍රියන් හරහා යවෙනවා. ඒ ඉන්ද්‍රියන් හරහා යවෙද්දී සමහරවිට අපිට කන් දෙක වැඩිපුර සංවේදී වෙනවා. සමහර වෙලාවට අපේ ඇස් දෙක සංවේදී වෙනවා. සමහර වෙලාවට නහය සංවේදී වෙනවා. ඉතින් ඒ සංවේදී වෙන ඒවට දැනෙන්න පටන් ගත්තාම තමයි ඒවා දැනෙන්නේ. ඒ විශේෂයෙන් ওই කනේ දියරයක් වගේ ගලනවා කියන දැනිච්ච එක. ඒ ඇත්තටම එහෙම මොනවා දියරයක් නැත්තම් ඒ කියන්නේ සංවේදීතාවයේ වැඩි වෙන එක තමයි. ඉතින් එහෙම වැඩි වෙන්න හේතුව තමයි හිත කයට ගිහින් තියෙන එක. ඉතින් ඔක කොහොමම කරන එක තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර මේ හිස ඇතුළට ගිය එක එහෙම ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ.
මොකද්ද හිස ඇතුළට ගියා කියන්නේ? ඔය කියන්නේ ස්වාමීන් වහන්සේ මං ඒ කියන්නේ මම දැන් ඒ දැනීම ඇති වුණා නෙවෙයි. හිස ඇතුලේ මං ඉන්නා වගේ තමයි මට දැනුනේ. හිස ඇතුලේ ඉන්නවා වගේ දැනුණා කියලා දැනෙනවා. කියන එක තව පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සමහරලාට එතන මේ මට එක දවසක් හිතුණා වාත ගුලියක් වගේ නිකන් හැඩයක් නැති එහෙම එකක් කියලා. කියන්නේ කොහොම හරි ඔළුවේ පිටිපස්සේ හොඳට ඉඩ කඩක් තිබුණා. මේ ඒක ඇතුලේ තමයි එහාට මෙහාට වෙවි හිටියේ. S2ත් ඒ වගේම තව දවසක S2ත් දැන් දවස් ගාණක් ගියා. දැන් මේ හවසත් එහෙම හිස ඇතුලේ වගේ තමයි හිටියේ. ස්වාමීන් වහන්සේ මේක දැනීම ඇති කරනවා නෙවෙයි. නිකන් මම ඒක ඇතුලට රිංගලා ඉන්නවා වගේ එකක්. ඔව්. ඒක සිද්ධ වෙන්නේ අපි දැන් මේ සතිය වඩලා කරන්නේ සංස්කාර ඇති නොකර ඉන්න එකනේ. සංස්කාර ඇති නොකර හිටපුවාම අපේ විඥාණයට පිහිටින්න තැනක් නැතුව යනවා. ඒ විඥාණයට පිහිටින්න තැනක් නැතුව ගියාට පස්සේ විඥාණය එක්තරා ආකාරයක ශක්ති විශේෂයක් හැටියට තමයි දැනෙන්නේ. ඒ ශක්ති විශේෂය සම්පූර්ණයෙන් අපි නිදහස් කරලා අරින වෙලාවට තමයි ඔය ඔළුවෙන් යනවා කනෙන් යනවා කියලා නළලෙන් යනවා කියලා අපිට දැනෙන්නේ. එහෙම නැතුව එහෙම නිදහස් නොවි අපි යම් ආකාරයකට ඒක අල්ලගෙන ඉන්නවා නම් ඉතින් ওই කියන தത്വෙදී තදින් අල්ලගෙන නැහැ. හැබැයි සම්පූර්ණයෙන් අතහැරලත් නැහැ. ඒ හින්දා තමයි අර ඔළුව ඇතුලේ වායු ගෝලයක් වායු බුබුලක් එහෙම නැත්නම් යම් ශක්ති ප්‍රභේදයක් එහෙම යනවා වගේ දැනෙන්නේ. ඒක ඉතින් ලොකු අකරදැබ්බයක් වරදක් නෙමෙයි. ඕවා දැන් යන්න පටන් ගත්තට පස්සේ එක එක මට්ටම් වලින් එළියට ඇදෙනවා. ඒ එළියට ඇදිලා තමයි හිමීට පොඩ යන්න පුරුදු වෙන්නේ. ඒ හින්දා මේ ඕක කරන එක ඔය විදිහටම කරන්න. එතකොට ওই தත්ත්වෙ හිමීට එළියට යන්න සැකසෙනවා. ඉතින් එළියට යන එක කොහොමත් වෙන නිසා කරන්න තියෙන දිගින් දිගටම කරන එක තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. බර්නාඩ් මහත්තයා. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම එනවද? එනවා ස්වාමීන් වහන්සේ. එනවා කියන්න. ස්වාමීන් වහන්සේ මේ මම අර මගේ කකුල් දෙකේ තිබිච්ච අමාරුව ගොඩක් අඩු වෙලා තියෙනවා. දැන් ඉතින් මම ඒ විදිහටම අර පරණ විදිහට සක්මන් කරනවා. දැන් මේ සාමාන්‍ය විදිහට මගේ සක්මන අර ගුණ සිහි කරලා පටන් අරගෙන වෙනදා වගේම ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන විදිහට කරගෙන යනවා. සක්මන කරගෙන යනකොට සමහර වෙලාවලට තැන් වලින් කැක්කුම එනවා. මොකද ඒක දැඩි විදිහට මට දැනෙන්නේ නැහැ. කොහොමත් මගේ සම්පූර්ණ කාලය මට සක්මන කරලා අවසන් කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ සමහර වෙලාවට විසි වෙනවා, දෙපැත්තට බර වෙනවා. ඒ වර දැනීම් ටික ඒ ආකාරයටම සිද්ධ වෙනවා. ඊළඟට පොළවේ ගැටෙනකොට දැවිල්ලක් එනවා සමහර අවස්ථාවලදී. යටිපතුලෙන් දැවිල්ලක් මතුවෙනවා. ඉස්සෙනකොට අඩු වෙනවා ඒක. ඊට පස්සේ ඒ විදිහට තමයි ඒක ඇති වෙනවා නැති වෙනවා පේනවා. සමහරක් අවස්ථාවලදී අද විශේෂයෙන් දෙච්ච දෙයක් තමයි මේ බොහොම මේ සිනිඳු ගතියක් වගේ නිකන් මට දැනුණා. ඒක ටික වෙලාවයි දැනුනේ. ඊට පස්සේ ආයෙසරක් අර දැවිල්ල එන්න පටන් ගත්තා. ඒ විදිහටම තමයි සක්මන කෙරුණේ. ඉතින් ඒ සක්මනේදී අර බෙල්ලේ මට පැත්තක කැක්කුමක් ආවා. ඒ කැක්කුම දිගටම වගේ තිබුණා. හැබැයි මේ වහන්සේගේ සීනුව නාද වෙනකම් හැන්දෑවේ සක්මන කෙරුණා. සක්මනේ ස්වභාවය ස්වාමීන් වහන්සේ ඒ පමණයි. ඒකේ අර මේ දැනුණා කිව්වනේ සක්මන් කරද්දී වේදනාවක් මොකද්ද කකුලේ දැවිල්ලක්? ඔයමයි ස්වාමීන් වහන්සේ. බලන්නේ දැවිල්ල කොච්චර දුරට කකුලේ දැනෙනවද කියලා. ඒ දැවිල්ල එක දිගට ඇවිල්ලා මේ ඇඟිලි වල පැත්තට ඇදගෙන යන ගතියක් තමයි මට දැනුනේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒකට හැමම දිගින් දිගටම මේ සතිය පවත්වන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේ ඊළඟට පර්යංකය හැමද අපි? එහෙමයි ස්වාමීන් වහන්සේ. පර්යංකය වෙනද විදිහට මම ගන්න බංකු උඩ වාඩි වෙන ක්‍රමයටම හිටියා. ඉඳලා ඉවරලා අර බොඩි ස්කෑන් එක කරලා ඒක කිසි අවුලක් නැතුව හොඳටම කරගෙන යන්න පුළුවන් වුණා. දැන් ඊට පස්සේ සමහර අවස්ථාවලදී කරගන්න බැරි වෙන අවස්ථාවල් එනවා. භාගයක් කරනකොට ආපහු අමතක වෙනවා ආයෙ මුලින් ඉඳන් කරන ඒක පැත්තක් ආවම අද නම් හොඳට කෙරුණා ඒක. ඊට පස්සේ
ආනාපාන සතිය නාසිකාග්‍රයේ ආස්වාස ප්‍රාස්වාස ගැටෙන ආකාරය තමයි මම මෙනෙහි කරන්නේ. මෙත් මෙනෙහි කරන දැනීමක් ඇති වෙනවා. දැන් ඉස්සර වගේ කෙලින් මෙනෙහි කරනට වඩා එතකොට ඒක දැනීගෙන යනකොට මට පටන් ගන්න මිදලම පපුවේ තදවීමක් ආවා. ඒක හිර කිරීමක් වෙන්නේ කොහොමද මන්ට හිතා ගන්න බෑ. ඒක කොහොමයි පරයන්ක ඉවර වෙනකම් වගේ තිබුණා ඒක. ඒ තදවීම ඊට පස්සේ මට පස්සේ එක අවස්ථාවකදී දෙයකදී මට සිද්ධ වුණා මේ ඉඳගෙන ඉන්න ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කරන්න. ඒ වෙනස් කිරීම කළත් ඒක අඩුුනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකවල බෙල් එකක්මයි ඔළුව පැත්තක් එක කැක්කුමත් ඒකම අර ආවා. ඉතින් නමුත් මම සක්මන බෙල් එක වදිනකම් කරගෙන ගියා. ඒ තත්ත්වය අදයි ඇති වුණේ. නමුත් අද උදේ හවස තමයි. නමුත් උදේ වරුවේ මම හොඳට කරගත්තා කිසි අවුලක් නැතුව. ඒ වගේම නමුත් ඊයේ හවස කරන්න බැරුව ගියා. හැබැයි පෙරේදාම දිගටම කටි කරගෙන ගියා ස්වාමීන් වහන්සේ. සක්මනේ ස්වභාවය ඒ මේ පරයන්කේ ස්වභාවය ඒ විදිහට සම්මතයි ගත වුණේ. හොඳයි. ඒ කිව්වේ පපුව හිර වුණා කියලාද? පපුව යටපැත්තෙන් ඇවිල්ලා උඩට හිර වෙනා වගේ ගතියක් මට ආවේ. යටින් ආවා ඒ හිර වෙන ගතියක්. ඒක දිගට ආරම්භයේ ඉඳලම ඔය තිබුණා ඒක. හොඳයි හොඳයි. නෑ ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒ හිම දේවල් වෙනවා. වෙද්දී ඒකට වෙන්ඩර්ලා බලාගෙන ඉන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒකට හේතුව තමයි කයට හිත ගියාට පස්සේ අපි කය ඇතුලේ හිත පවත්වාගෙන ඉද්දී අපිට සාමාන්‍ය වෙලාවට ගන්න තරම් අපි ආස්වාස ප්‍රස්වාස අවශ්‍ය වෙන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාස එච්චර අවශ්‍ය වෙන්නේ නැති වුණාට කයට ඒක පුරුදු නැහැ. කය ආස්වාස ප්‍රස්වාස ඉල්ලනවා. මසල්ස් වැඩ කරනවා අර ස්පීඩ් එකෙන්ම. ඒ හින්දා තමයි මේක මේ හිර වෙනවා වගේ කියලා කියන්නේ. ડોක්ටර් කෙනෙකුට එහෙම කිපෙන්නුවොත් ඒගොල්ලෝ කියයි ඔක්සිජන් මදි කියලා. ඉතින් ඇත්තටම එන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණා කියලා ඒක මැරෙන්නේ නැහැ. අඩු ඔක්සිජන් ප්‍රමාණයක් යටතේ ජීවත් වෙන්න හුරු කරන එක තමයි බුදුහාමුදුරුවෝ කරන්නේ. ඒක තමයි තිරියන් වෙනවා කියලා කියන්නේ. නැත්තම් අපි හාස්ෆෝස් කරගා හුස්ම ගන්න එකනේ කරන්නේ අනිත් වෙලාවට. ඒක නැතුව අඩු ඔක්සිජන් ප්‍රමාණයකින් ජීවත් වෙන්න උගන්වනවා. ඉතින් ඒක ද කියලා බලන්න ඕක අද පළවෙනි සැරේ වෙච්ච නිසා අපිට හරියට මේක නිගමනයකට එන්න බෑ. ඕක ඔය විදිහට දිගටම කරන්න. කරන විදිය හරිනම් ඕක ආයෙ එන්න පුළුවන්. එනවා නම් ඒකට එන්න ඇරලා හොඳට බලාගෙන ඉන්න. මැරෙන්න වගේ ගියත් බලාගෙන ඉන්න. පළවෙනි කාරණේ ඒක. තව එකක් කියවුණා පර්යංකේදී පටන් ගද්දී මොනවාද මෙනේ කය බොඩි එක ස්කෑන් කරද්දී සමහර වෙලාවට අමතක වෙනවා. අමතක වුණාම ආයෙ මුල ඉඳලා එනවා කියලා. ඒක අවශ්‍ය නැහැ. අමතක වුණා නම් අමතක වුණා කියලා දන්නවනේ. එහෙමයි. මතක් තියෙන තැන ඉඳලා අහුවෙච්ච තැන ඉඳලා යන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ හින්දා ආයි මුල ඉඳලා පටන් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ ওই තියෙන தත්ත්වයේ යටතේ එහෙම නැහැ. එහෙම කරන්න ගියොත් අපේ නිකන් අපිට අනවශ්‍ය විදිහට දඬුවම් දෙනවා. එහෙම දඬුවම් දීමේ අවශ්‍යතාවයක් නැහැ. කරන විදිහට දිගටම හොම්ම කරගෙන යන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. මේ අර මට දීලා තියෙන දේ මට එවන්න පුළුවන්. මට ඇඩ්‍රස් එක පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන කොමාරි මේ පන්සල් පැත්තේ ඇවිල්ලා යන්න මේ දවස් කීපය ඇතුළත. හරි. දුරකථනයෙන් දැනුම් දෙන්න ගැන විස්තර ස්වාමීන් වහන්සේ. හරි. එහෙමයි ස්වාමීන් ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ. මම රැස් කළ සියලු කුසල වහන්සේට අනුමෝදන් වේවා. ඒ ජයකොඩි මහත්මයාට අනුමෝදන් වේවා. වහවා සත්‍ය සෞඛ්‍ය යහපතපත් කරගෙන ඔය දෙපළටම වහවා චතුරාර්ය සත්‍ය අවබෝධ කියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේ. වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එසේම වේවා. හරි. මෙහෙන් කතා කරනවා මම මෙහෙන් අරගෙන හිට දෙන්නම්. Teruvan Saranai Bante, during my mindful walking session, I focused on my right leg being lifted up and then placed down, and my left leg lifting up and then being placed down. And then I focused on the weight of my body being on the leg that was on the ground, while the leg that was in the air that was moving forward did not have the weight on my body. And then I focused on how
as I placed that leg down, the weight of my body was transferred to that leg. And then as I was doing that, I started focusing on how it, like how my feet felt warm when they were on the ground or at the carpet. Well, when I lifted it up, it became cooler. However, when I was walking on the tile surface, it was the opposite. So the foot that was on the ground was cold, while the one that was in the air was warm. And I occasionally had some distractions on like itches, and I felt a little bit hungry at that time. During my mindful sitting session, Before that, we will talk about walking. The observations that you have made are fine. And you have given basically two observations. One is the shifting of the weight from one leg to the other leg. And the other is the sensations that you feel when the leg is placed on the surface and how it is changing. Both these informations are good. And if you can see how long have you got to go to get to feel the sensation, or vice versa, and whether you feel the sensation after feeling the weight for some time, or whether you feel both these at the same time, right? And one more thing that I can add is, if you feel cooler sensation or any sensation, just see whether you are feeling it just on the sole of the feet, or whether you feel it any higher up in the leg as well. And then the next thing that you can do is how many steps or for how many laps you can keep that attention continuously would be helpful to go further. Right, now we will listen to the sitting. During my mindful sitting, first I focused on my posture, how I was sitting and how my back felt, my head felt, and things like that. And then afterwards, I started focusing on my breath, when I was focusing on my breath, I focused on the back of my nostrils. And when I was breathing in, I felt cold air as I breathed in, and I focused on how it started and how it stopped. And then when it stopped, when I breathed out, I felt cold air, but it was warmer than the air that I breathed in. And I focused on how that, how I exhaled that and how that breath finished, and I repeated that. During this time, however, I felt like my eyes were a bit teary, and I also got distracted by itches and my legs hurting a bit occasionally. And after some time, I started focusing on the pain of my leg, because it was hard to focus on my breath because my leg was hurting. And I've tried to observe it without having any feelings towards it, but towards the end, I felt like I needed to change my posture a bit so my leg wouldn't hurt a little bit. And that was my experience for mindful sitting. Yeah. Do you consider this whole period as mindful or not? I'd consider around 40% mindful, while the rest was probably not mindful. If I say the whole period was mindful, what do you say? I don't know. Yeah, now in mindfulness, now what the reason why you have given that quantification is because you think mindfulness is when you have your attention only with the object, right? But mindfulness is not that.
Mindfulness is awareness. So to tell this whole story, you have been aware of what is going on. So take it from the perspective of the mindfulness, then you have been mindful towards, and you can be happy about it, right? So that happiness is very important when you become aware of things, because mind will always try to suggest you cannot change things. You will have to be permanently on one place, because that is what the mind is trying to teach us. Can you all hear? Yeah. So therefore, when we become aware, we will have to be happy about it, right? So that's number one. Number two, you said you started with your attention to the posture, right? And then you said you took your attention to the breath, back of the nostril, right? And did you take the attention to the nostril, or did it naturally go? That is one question. And the other question is, why did you change it? If you changed it, It naturally went. naturally went from the posture to the breath. Yeah. Okay. So when you were observing the posture, what did you feel? I just hard to explain. It's like I can feel like my back being like this, and then I could feel like some pain maybe sometimes. Yeah. So when you say that your attention was in the posture, that's a generalized statement. So Yeah. then you can support that with saying, in the posture, I felt these things. So I definitely know it is, you have experienced it, not that you are imagining, right? And it may be hard to say, but try to find things to say, this is how I knew my posture. And then if it has naturally gone to the breath, so which means you have been with the posture. That is why attention naturally goes to the breath. So when the attention goes to the breath, you have seen the difference between the in-breath and out-breath. That is good. And then you mentioned that you have seen the beginning and then the end of in-breath and out-breath. And that is again a generalized statement, right? I'm sure you have seen it, but keep on doing that. Get more closer and closer. Then you can not only just say that I saw the beginning, you can say this is how I see the beginning, and this is how I see the end, right? So then your attention go more into the body, more into breath is the life, more into the life. So then additional informations will come, and then see how long you can stay. No need to count, but roughly how long you can stay and what disturb that process, right? And then some or other, you have tried to keep your attention to the body for a long time, and this is why the pain has come up, right? So having a pain is a very good advantage to be mindful, although we hate it, right? So when you have a pain, there is no need for us to look for an object to be mindful. So therefore, we will have to consider that as a silver line in the dark clouds. It is difficult. So when you have it, okay, you have changed the posture mindfully, that's fine. And today, if you change the posture, say after bearing it up for 5 minutes, next time try to bear it up for 5 minutes and 30 seconds, and bit longer and bit longer. And at the same time, try to go to the epicenter of the pain and see nitty-gritty of the pain. Ask the pain to show what it really means and take your attention to that. Then your attention, which is in the body, is going to the mental side. Pain is
our mental reaction to the physical manifestation. So therefore, we can tap the mind if you non-reactionally observe the pain. Everyone saranai. Everyone's on my bante. Everyone saranai. Have me mangitane auntie kata කරන්න ඕන. තව එකක් තියෙනවා මෙහි ප්‍රශ්නයක් අරගෙන අපි එන්නම් වරුන්ට. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඇත්තටම මට ඉස්සෙල්ලම කියන්න ඕන පහුගිය සති දෙකේ ගෙදරදී භාවනාව කෙරුන්නේ නැහැ. එතකොට මට දැනුනේ හැම වෙලේම කනස්සල්ලෙන් ඉන්නා වගේ. වැඩට ගියත් මගේ හිතේ වැඩ කරේ අනේ මට භාවනාව කෙරුන්නේ නැහනේ මගේ කෙරුන්නේ නැහනේ කියන එක හැම වෙලේම ඇත්තටම කියනවා නම් දවසම වගේ කනස්සල්ලෙන් තමයි ගත කරේ. මම වැඩට එනකොටත් ඔබ වහන්සේගේ බණ YouTube එකෙන් අහගෙන ගියේ. ඒ වුණාට එක දවසක් කියන්නේ හේතුවක් දන්නේ කොහමද එක දවසක් මට ඔටෝමැටිකලි ඒක දැනුන්නේ නැහැ. මට ඇත්තටම මේ ඒ ගැන පොඩ්ඩක් දැනගන්න තමයි ස්වාමීන් වහන්සේ උනේ කනස්සල්ලෙන් ඉන්න එක ගැන. හරි. ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන්න කාලසටහන මේන්ටේන් කරන්න. කොච්චර උත්සාහ කරුවත් සමහර වෙලාවට ගිහි ජීවිතයේදී කරන්න බැරි අවස්ථාවල් එනවා. ඒ අවස්ථාවල් ආපුහම ඒ වෙලාවට ඇති වෙන ඒ මානසික තත්ත්වය බොහොම වැදගත්. හරි. ඒක වැදගත් කියලා වෙන්න හේතුව තමයි අපි භාවනා කරන්න පටන් ගත්තාම අපි භාවනාවත් අල්ලා ගන්නවා. ඒ අල්ලගන්න හින්දා තමයි අල්ලගන්න සාධාරණයි අල්ලගන්න එක. මොකද සාමාන්‍ය ජීවිතයේ ඉන්නවට වැඩිය භාවනා කරපුවාම අපි සාමාන්‍ය ජීවිතේ හොයපු සැපට වඩා සැපක් හම්බ වෙනවා. ඒ හින්දා තමයි ඒක අල්ලගන්නේ. එතකොට ඒක නැතුව ගියාට පස්සේ ඉතින් කොහොමත් කංකේන්ද්‍රියක් හිත ඇතුලේ තියෙනවා. එතකොට මේ කංකේන්ද්‍රියක් තියෙනවා කියලා දන්නේ එක සතියනේ. හරි. එතකොට දැන් තියෙන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරපු විදිහට ඒකේ සඳහන් වෙන්නේ මේ කංකේන්ද්‍රයට කැමැත්තක් නැහැ වගේ කියන එක. කනසල්ලට කැමැත්තක් නැහැ කියන එක. බුදුහාමුදුරුවෝ චිත්තානුපස්සනාවේදී කියන්නේ ඔය වික්ෂිප්ත වෙච්ච මූලික අවස්ථාවක් වගේ වික්කිච්ඡං තිච්ඡං වික්කිච්ඡං තිච්ඡන්ති පජානාති කියලා. එතකොට දැන් හිත වික්ෂිප්ත වෙලා තියෙන එක දැන් මං වික්ෂිප්ත හිතකින් ඉන්නේ කියලා ඉන්නේ. මට එක කාලයක් තිබුණා මේ භාවනා කරනවා. ඒ වුණාට භාවනා කරන්න ඉඳගත්තටම පස්සේ හිත ගණ්ඩ දෙයක් නැහැ. පුදුම විදිහට වික්ෂිප්ත වෙනවා. පුදුම විදිහට කනස්සල්ලු වෙනවා. ඉතින් මාස 6ක් 7ක් අල්ලන්න හැදුවා. ඇඟට හිත දාලා බැලුවා, හුස්මට හිත දාලා බැලුවා. හිතුවිලි වලට කිසිම දෙයක් කරගන්න බෑ. එක දවසක් නික්කමට මට හිතුණා මං කනස්සල්ලෙන් ඉන්නවා කියලා. කනස්සල්ලෙන් ඉන්නවා කියලා හිතුවා විතරයි කිසිම කනස්සල්ලක් නැතුව ගියන්නේ. හිතන්න උන්නේ නැහැ. කනස්සල්ල පිළිගත්තු ගමන් කනස්සල්ල නැති වුණා. ඊට පස්සේ ඉතින් නැත්තටම නැති වුණා නෙමෙයි ආයේ එනවා. ආවට දැන් ආයුධය තියෙනවානේ. ඒකට කනස්සල්ලට සතිමත් වෙන්න ඊට වැඩිය කනස්සල්ලු වෙනවා. ඊට වැඩිය කනස්සල්ලු වෙනවා. එතකොට අර දැන් කනස්සල්ලු කියන්නේ කෙලෙස් ස්වභාවයක්නේ. ඉතින් ඒ කෙලෙස් ස්වභාවයේ යට දේවල් ඇවිස්සෙන්න පුළුවන්. ඇවිස්සෙන්න සතිමත් වෙන්න. එතකොට හිතනවා මොන ගෙම්මලකට සතිමත් වුණාද කියලා එක පැත්තකින්. හැබැයි ඉතින් අපි එහෙම හිතුවට මේ කෙලෙස් අයින් වෙන එකක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ භාවනා කරන්න ලැබිච්ච නැති එක වාසියකට හරවගත්ත හැකි එහෙම වුණොත් එතකොට ජීවත් වීමම සතිය ජීවත් වීමේ ක්‍රමයක් වෙනවා. ඊයේ කොහමරි මහන්සි අරගෙන පැය භාගෙ කෙරුණා. ඒ වුණාට සක්මන කරද්දි ගොඩක් හිත පිට ගියා වෙන්දට වඩා. ඒ කියන්නේ දැන් වෙන්ද හිත එකඟ කරගෙන හොඳට භාවනා කරන්න පුළුවන්කම තිබ්බත් මට හිතුණා දැන් භාවනාව පහුගිය කාලේ කෙරුන්නේ නැති නිසා දන්නේ නැහැ කියලා. එක්වර කනස්සල්ල ගතිය නිසා දන්නේත් නැහැ. කොහමරි වැඩිපුර කාලයක් උනේ හිත ගියා. ඒකට මට දැනුණා මේ හිත ගියා කියන එක අවබෝධ දැනුණා. ඊට පස්සේ පර්යංක භාවනාව කරද්දී
පොඩ්ඩක් හරියට කෙරුණා. ඒ වුණාට කවදාවත් මගේ ගොඩක් කාලයකදී හිත ගියේ නැහැ පිට පරයන්ක භාවනාවේදී. ඒ වුණාට ඊයේ මේ හිත ගියා පිට. ඒකට අද ඇවිල්ලා පන්සලේදී කරද්දී ඊට වඩා ගොඩක් හිත පිට යන එක අඩුවෙන් කෙරුණේ. දැන් පරයන්ක භාවනාවේදී නම් හිත පිට ගියේම නැහැ අද. ඒනට සක්මනේදී හිත පිට ගියා වෙන්ද පන්සලේදී කරනවට වඩා. හොඳයි. ඒකත් වැදගත් කමටහනක්. ආනන්ද හාමුදුරුවෝ ගිහින් තියෙනවා භික්ෂුණී ආරණ්‍යයට. ඒ ගිහාම භික්ෂුණීන් වහන්සේලා කියලා තියෙනවා ආනන්ද හාමුදුරනේ ගණ්ඩ දෙයක් නැහැ එළකිරි වගේ අපේ හතර සතිපට්ඨානය වැඩෙනවා කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ හොඳයි බොහොම හොඳයි නැගණියනියම ටිකටම කරන්න කියලා ඇවිල්ලා කියලා තියෙනවා බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියලා තියෙනවා ගිහින් කියපන් ඒගොල්ලන්ට ඔය හොඳයි කියනවා වගේම ඔක සුන්නත් දූලි වෙලා නැත්තටම නැති වෙලා යනවා. එතකොටත් ඔය අද සන්තෝෂයෙන් හිටියා වගේම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඉතින් අපිට භාවනාවට අරමුණට හිත දාන්න බෑ කියලා අපිට දැනෙන්නේ අපේ හිතේ ශක්තිය කොච්චර තියෙනවද කියලා බලන්න. චිත්තානුපස්සනාව හදන්නේ එහෙමයි. චිත්තානුපස්සනාවේදී අපිට පන්නරේ අරන් දෙන්නේ හිත කඩලා. අරමුණ කඩලා. අරමුණෙන් එහා දාලා. දැන් අපි හිතනවානේ ඒක තියෙනවා මොනවාද වික්කිත සිත් වලින් සංකිත සිත් වලින් පස්සේ මහග්ගත හිත කියලා තියෙනවා. අපි හිතන්නේ හිත මහග්ගත වුණාට පස්සේ කියන්නේ මාර්ගස්ත වුණාට පස්සේ ආයි ජීවිතේට මාර්ගස්තේ කැඩෙන්නේ නැහැ කියලානේ. නෑ නන්නත්තර වෙලා යනවා. බුදුහාමුදුරුවෝ එතකොට කියන්නේ නන්නත්තර වෙලා ගියාම පනාව දාගෙන ඉන්න පුළුවන්ද කියලා. හොඳ රීනා වෙලා ඉන්න පුළුවන් නම් එතකොට හිත මහග්ගත වුණත් එකයි අමහග්ගත වුණත් එකයි. එහෙම ඉන්න පුළුවන් හිතට ඒ ඉන්න පුළුවන් නම් ඒක උත්තරීතර හිතක් කියනවා. අනුත්තරං චිත්තං කියනවා. ඉන්න බැරි නම් සෞත්තරං. සෞත්තු වෙච්ච හිතක් කියලා කියනවා. දැන් ඔය පොඩක් සෞත්තු ගතියක් තියෙන්නේ. ඉතින් මේක ඇහුනහම ඊළඟ සැරේ කරන්න පුළුවන් වෙනවා. එතකොට සෞත්තර හිතෙන් අනුත්තරට යනවා. ඒතර හිතේ ඔය දෙකම තියෙනවා. අනුත්තර වෙච්ච හිත සෞත්තර වෙන්න පුළුවන්. එක එක ලේයර්ස් වලට යද්දී. එහෙම ඒ සෞත්තර නොවි ඉන්න පුළුවන් නම් සෞත්තු නොවි ඉන්න පුළුවන් නම් එතනින් එහාට යන හිත මට මතක් වෙන්නේ සමාහිත. හිත පුදුම සමබරතාවයකට එනවා. ඊට පස්සේ සමබරතාවයත් නැත්තට නැති වෙලා යනවා. ඒකටත් හෙල්ලෙන්නේ කරන්නේ නැතුව හිත සම්පූර්ණයෙන් විමුක්ත වෙනවා. හිත හොල්ලන්න බැරි තත්යකට එනවා. ඒ ඇවිල්ලා ඒකත් නැති වෙනවා. ප්‍රශ්නයක් නැහැනේ. දැන් පුරුදු වෙලා ඉවරයි. එතකොට ඔය වගේ චැලෙන්ජස් එන්නේ අපේ දැන් හිත කොච්චරද අරමුණට හිත ගන්න පුළුවන්. හොඳයි. හිත ඒ විදිහට පාලනය කරගෙන තියෙනවා. දැන් අරමුණට ගන්න බැරි වුණොත් හිත සැලෙනවා නම් එතකොටත් උඹට අර වගේම ඉන්න පුළුවන්ද කියන එකට පාඩමක්. පළවෙනි සීනියර් ලෙවල් එලිමෙන්ටරි ස්කූල් ඉවරයි. ඊට පස්සේ සෙකන්ඩරි ස්කූල් යන්න ඕන. එතකොට අරවම තමයි මුලින් ඉගෙන ගත්තු එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීමම තමයි වෙන ලේයර් එකකින් දෙනවා. ඉතින් යන විදිය මට නම් හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. වරුණි නෝනට අවස්ථාව. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව පටන් ගැනීම ස්වාමීන් වහන්සේ මගේ යටිපතුල් දෙක හිරිවැටිලා තිබුණා. බුද්ධ වන්දනාවෙන් පස්සේ නැගිටිනකොටම යටිපතුල් හිරිවැටිලා තිබුණු නිසා මම වම දකුණ කියලා හිතන්නේ නැතුව ඒ හිරිවැටුණු එක දිහා බලාගෙන තමයි මුලින්ම ගමන ආරම්භ කරේ ස්වාමීන් වහන්සේ. ටික දුරක් යනකොටම වම් කකුලේ තදින්ම වේදනාවක් ආවා නිකන් උලක් ඇනුණා වගේ තමයි මට හිතුනේ. ඒ වුණාට ස්වාමීන් වහන්සේ මම දන්නවනේ උලක් නැහැ උලක් එතන තිබුණේ නැහැ කියලා ඇනෙන්න. ඒ නිසා මම ඒකට බය වුණේ නැහැ. ඒ වේදනාව දිහා බලාගෙන බැවිදිනකොට අඩි 3-4ක් යනකොට ඒ වේදනාව නැතුව ගියා. ඊට පස්සේ දිගටම ස්වාමීන් වහන්සේ සීතල උණුසුම බලමින් අර පාද පොළවේ ස්පර්ශ වෙනකොට ඇහෙන සියුම් ශබ්දයක් ඇසීමෙන් ඊළඟට ස්වාමීන් වහන්සේ දන හිස හරියට එනකම්ම සීතල දැනෙමින් එහෙම සක්මන් කරා.
ඊට පස්සේ ටික වෙලාවකදී ස්වාමීන් වහන්සේ මට එකපාරටම දැනුණා S2 යටින් මූණේ ඒ S2 යටින් ප්‍රදේශ දෙකේම සියුම් කම්පනයක්. දැන් මෙච්චර කාලයකට මට කවදාවත් දණහිසින් උඩ ශාරීරික සංවේදනා එහෙම දැනෙලා තිබුණේ නැහැ සක්මන් භාවනාවේදී. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කම්පනයේ දිහා බල යනකොට එකපාරටම ඒක වම් ඇහැට විතරක් කියලා දැනුණා. ඊට පස්සේ දකුණු ඇහැ නැහැ. දකුණු ඇහැයට දැනුණෙම නැහැ. ඊට පස්සේ වම් ඇහැ ඒක දිහා බලාගෙන මම ඇවිදිනකොට ඒ ප්‍රදේශයේ සීතල බිඳුවක් තියෙනවා වගේ දැනුණා. එතකොට මට හිතුනේ මේ කඳුළු බිඳුවක් වැටිලා වෙන්නේ නැති මට මෙහෙම සීතලට දැනෙන්නේ කියලා. ආයිත් ඉතින් මට හිතුණා ස්වාමීන් වහන්සේ කඳුළු වෙනවා නම් S2 මෙන්න ඕන නේද? එක හැකින් එයිද කියලා ඒක මම අතගාලා බලන්න ගියේ නෑ. ඒක දිහා බලාගෙනම ඇවිදිනකොට ස්වාමීන් වහන්සේ ටික වෙලාවකට පස්සේ ඇහි යටි පිහාටෙත් කඳුළු බිඳුවක් තියෙනවා වගේ තමයි මට දැනුනේ. මං ඒක දිහා බලාගෙන එහෙම ඇවිදිනකොට ස්වාමීන් වහන්සේ අර ඔළුවේ බර ගැතිය වෙනදට මට එන්නේ සක්මන ඉවර කරලා පරයන්කයට වාඩි වෙනකොට. අද සක්මනේ මැදදිම ඒ ඔළුවේ බර ගැතිය මට ආවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දිගටම ඒ අර කඳුළු බිඳු දෙකක් තියෙනවා කියලා දැනීගෙන තමයි මම සක්මන ඉවර කරේ ස්වාමීන් හොඳයි. මම කියන්නේ ඇහෙනව ඇති කියලා. ඇහෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමනම් මේ ඒකේ බොහොම වැදගත් මොකද්ද මේ හිතින් නැකට ගා ඒකේ යටිපතුල හිරි වැටලා තියෙන එකට හිත දාගෙන ගිය එක බොහොම හොඳයි. මොකද ඒ වගේ දෙයක් කියද්දී අපි පුරුදු දෙයක් යන්න හොඳ නැහැ. විපස්සනාවට බහිනවා කියලා කියන්නේ යථාපාකටං විපස්සනා අභිනිවේෂෝ කියලා කියන්නේ යමක් ප්‍රකටද ඒකෙන් තමයි විපස්සනාවට බහින්න ඕනේ. එතකොට ඒ ප්‍රකට දෙයට ඉඩ දීපු එක බොහොම හොඳයි. ඊට පස්සේ ඒ බලාගෙන හිටපු සංවේදනා ඊට පස්සේ දේවල් ඇනුණා ඒ අනිච්ච දේවල් වලට හිත ගියා ඊට පස්සේ තව දේවල් දැනුණා ඒ දැනෙන දේවල් වලට හිත තියාගෙන ගියාම අපි වැල යන විදිහට මැස්ස ගන්නවා. වැල යන විදිහට මැස්ස ගන්නවා කියලා කියන්නේ අපිට ඔය තැන් තෝර දෙන්නේ අපිව කුලප්පු කරන්න. අනේ ඇහි දැනෙන දැනීම එපා මට කකුලේ දැනීම ඕන කියලා කිව්වොත් අපි එතන ඝර්ෂණයක්, ඝට්ටනයක්, ද්වේෂයක් පටන් ගන්නවා. ඒ හින්දා දැනෙන එකටම හිත තියාගෙන ගියාම එතකොට හිත පච වෙනවා. ඒ කියන්නේ හිතට සංස්කාර නැති වෙනවා. කොච්චර හිත දේවල් තෝරලා දුන්නත් අපිට තෝරලා දෙන එක ගහගන්න ඒක යාළු වෙනවා. එහෙම යාළු වෙන්න ගියාම හිත පච වෙන ස්වභාවය තමයි ඔය ඔළුවේ බර ගතිය වගේ දැනෙන්නේ. ඉතින් ඒක වෙනදා පරියන්කේදී දැනනවා කිව්වා. ඉතින් අද සක්මනේදී දැනුණා කියලා කිව්වේ ඒකට ඉඩ දෙනවා කියන එක. ඉතින් ඒකට ඔය ඉඩ දීලා කරන විදිහට ඔහොමම කරමු. බලමු පරියන්කේ මොකද උනේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පරයන්කයට වාඩි වෙලා ඔබ වහන්සේගේ කටහඬ ඇහෙන ගමම්ම ස්වාමීන් වහන්සේ පිටකොන්දේ පහළ කොටස කියනවා විතරයි මට මතක. ඊට පස්සේ මට මුකුත් ඇහුනේ නැහැ ස්වාමීන් වහන්සේ. එක පාරටම මං ගැස්සුණා. මං ඇස් ඇරියේ නැහැ. මට හිතෙන්නේ මට නිින්ද ගිහිල්ලා කියලා තමයි මට හිතෙන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් ඇහැරිලා බැලින්නම් ඇහැරුනේ නැහැ ස්වාමීන් වහන්සේ. මං සද්දය ඇහිලා ඒ සද්දේට සතිමත් වෙලා ඉන්නකොට ගැස්සිලා තමයි ඊට පස්සේ සද්දයකට තමයි ගැස්සුනේ කියලා මට හිතුනේ. එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ හුස්ම අර වෙනද වගේම අර උදරයේ පිම්බීම හැකිලිම දැනුනේ නෑ මට. නමුත් මම දන්නවා මම හුස්ම ගන්නවා කියන එක මම දන්නවා. නමුත් උදරයේ පිම්බුනේ නැහැ. ඒ විදියට ඉන්නකොට ස්වාමීන් වහන්සේ ආයිත් එකපාරටම ගැස්සිලා ගියා. ඒකටත් මට හිතුනේ සද්දයක් ඇහුණාද කියලා.
ඒ වගේ 3 සැරයක් වුණා. ඉතින් ඒක මට නිින්ද ගියාද කියන එක මට හරියටම කියන්න බෑ ස්වාමීන් වහන්සේ. ඔළුවේ බර ගතියත් එහෙම්මම තිබුණා. එහෙමම තමයි ස්වාමීන් වහන්සේ ඉවර වෙනකම්ම හිටියේ. හොඳයි. ඒකේ අපි මොකද්ද වැඩි විස්තර කියලා හොයන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය සංසිද්ධිය 3 පාරක් වෙනවා කියලා කියන්නේ මේ ප්‍රතිපදාවෙන් සිද්ධ වෙන දෙයක්. ඒ හින්දා ඕක දිගටම කරන්න. එක තැනක කියවුණා මේ ගැස්සිලා හැරෙනවා කියලා, ගැස්සෙනවා කියලා. ඒ ගැස්සෙනවා කියලා කියන්නේ බය වෙනවා කියන එකද නැත්නම් තිගැස්සීමක් විතරක් කියන එකද? තිගැස්සීමක් විතරයි ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට තිගැස්මීමෙන් පස්සේ අපි එන අරමුණ මොකක්ද? මොකුත් එහෙම අරමුණක් ආවේ නැහැ ස්වාමීන් වහන්සේ. මං ආයි දැන් මට මතක් වුණාම උදරයේ පිම්බීමක් හැකිලීමක් නෑ නේද මට කියලා. ඔව්. එහෙම නෑ නේද කියලා හිතලා එහෙම තමයි හිටියේ. ඔව්. එහෙමනම් මේ ඒ කියන්නේ ආයේ උදරයේ පිම්බීම හැකිලිම ගන්න ගියේ නෑනේ. නෑ ස්වාමීන් වහන්සේ නෑ. ඒක එහෙම ගැස්සිලා හැරුණාට පස්සේ මොකද උතන දැන් සිද්ධ වෙන්නේ? අපි අරමුණක් ඇතිව භාවනා කරන්න පුරුදු වෙලා දැන් අපිට එකපාරටම අරමුණක් නැතුව භාවනා කරන්න වෙනවා. අරමුණක් නැතුව භාවනා කරන්න ගියාම දර්ශනයක් නැතුව නිමිත්තක් නැතුව භාවිතා කරන්න ගියාම අපිට හිත පුරුදු නැහැ. හිත පුරුදු නැති නිසා හිත හැංගෙනවා. හිත හැංගිලා අරමුණක් ආපු ගමන් එකපාරටම අපි හැරෙනවා. එහෙම නැත්නම් හිත සතිය ගන්නවා ඒ අරමුණ. ඒ ගත්තට පස්සේ අපි කලබල නැත්තම් අපි නැවතවරක් මූල කර්මස්ථානෙට එනවා. ඒ මූල කර්මස්ථානෙට එන එක තමයි ඔය කියන්නේ මූල කර්මස්ථානෙට හිත ආපම් බලන පිම්බීම හැකිලිම තියෙනවද කියලා. පිම්බීම හැකිලිම නැහැ. ඊට පස්සේ එහෙමම දිගටම ඉන්නවා. එහෙමම දිගටම ඉඳි නැවතවරක් අර සයිකල් එක යනවා. එහෙමයි. ඒතකොට ඒක තමයි 3 පාරක් වුණා කියලා කියන්නේ. එහෙම වෙද්දී අපිට කරන්න තියෙන්නේ දැන් 3 පාරක් වෙනවා කියලා දන්නවනේ. ආයෙ ඔක දැන් වෙන නිසා අපි දැන් පළවෙනි සැරේ වුණාට පස්සේ දෙවෙනි සැරේ අපි ලෑස්ති වෙලා යන්න ඕන. ඊළඟ සැරේ මට මේ නිින්ද යන තැනට අල්ලන්න බැයිද? මට මේ නොදැනෙන තැනට යද්දි මට නොදැනෙන තැන දැනගන්න බැයිද කියලා. මම කියන එක තේරෙනවද මන්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මීට කලිනුත් මට ඕක කිව්වා. ඒ වුණාට ඒක මට තාම කරගන්න බෑ ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයක් නැහැ. ඒක මතක තියෙනවා නම් ඒක උත්සාහ කරනවා නම් ඒක ඇති. ඒක මේ ඔය අපිට ඕනකම තිබුණට අපිට හදිස්සිය තිබුණට වෙන්නේ නැහැ. එහෙමයි. ඒක මතක තියෙන්න ඕනේ. ඒකට උත්සාහය තියෙන්න ඕනේ. ඒක දිගින් දිගටම කරන්න ඕනේ. කාලසටහන පවත්වන්න ඕනේ. ඔය කෙලස් ගෙවීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක 3 පාරක් වෙනවා කියලා කියන්නේ වැඩේ සිද්ධ වෙන තැනට යනවා. එහෙනම් ඔක කොහොමම දිගටම කරන්න. ස්වාමීන් වහන්සේ තව එකක් දැන් අර සක්මනේදී මට අර වම් පැත්ත විතරක් දැනීම ඇති වුණාම මට හිතුණා මං මේ පැරලයිස් වෙන්න හදනවද දන්නේ නැහැ කියලා. ඒ ස්වාමීන් වහන්සේ මට බය හිතුනේ නෑ ඒකට. එච්චරයි. එහෙමයි. මට හුන්නේ. මට සතුටක් දැනුණා ස්වාමීන් වහන්සේ මම ඒකට බය නෑ නේද කියලා. ඔව්. එච්චරයි. ඉස්සර මං හරි බයයි ඒකට. ඔව්. මොකක් හරි ගමන්නේ සතුටු වෙන්න කාරණයක් හොයාගන්න නම් එච්චරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි එහෙනම්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. සේම වේවා. තෙරුවන් සරණයි. එහෙනම් වැඩසටහන නිමා කිරීම සඳහා මේ පැස් කරගන්නා වූ ධනාත්මක කම්පන චංචල වේග සියලුම විශ්ව සත්වයේ එක බෙදා හදාගමු. ඒ බෙදා හදා ගැනීම සඳහා තිලෝගුරු අමාමෑණියන් පෙරුන් පුරනා කාලයේ ඉඳලා යම් සත්වයක් මේ කුසල් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ සියලුම සත්වයින්ට උන්වහන්සේගේ පරිනිබ්බාණයෙන් පස්සේ අපි දක්වා මේ බුද්ධ වචනය ගෙනෙන්න යම් සත්වයක් උදව් උපකාර කරලා පින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ සියලුම සත්වයින්ට ඒ ගුරු ස්වාමීන් වහන්සේට ගුරු ස්වාමීන් වහන්සේ රැක බලා ගන්න සියලුම සත්වයින්ට පන්සලේ නායක ස්වාමීන් වහන්සේ අතුරු අනිකුත් ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලා රැක බලා ගන්න සියලුම සත්වයින්ට
මේ සංවිධානය කරන්න අප කැප වෙලා කටයුතු කරන දෙස් විදෙස් වල ඉන්න සියලුම මහත්ම මහත්මීන්ටත් මේ වගේ වැඩසටහන් කරගෙන යන්න අපේ ගෙවල් වලින් ලැබෙන සහයෝගයට ගෙවල් වල ඉන්න සියලුම අම්මලා තාත්තලා දුව දරුවන් අඹ සැමියන්ට සසර ගමන කෙටි කර ගන්නා ගමන් ශාසන කටයුත්තක් කරන මේ සියලුම මහත්ම මහත්මීන්ටත් මේවා දැකලා ප්‍රීතියට ප්‍රමෝදයට පත් වෙලා සන්තෝෂයට පත් වෙලා අනුමෝදන් වෙන යම් මිනිසෙක් වෙනම් අමනුෂ්‍යෙක් වෙනම් දුර වේවා ළඟ වේවා සියලුම සත්වෙන්ට මේ කුසල අනුමෝදන් වේවා කියන ශීර්ෂයෙන් එත්තාවතාජී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානුපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානුපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානුපත්තිය. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.